තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසලේ 7 ශ්‍රේණිය ඉගෙන ගන්න දුවලා පුතාලා හැමදෙනාටම මම අද දවසේදී කියා දෙන්නට සූදානම් වෙන්නේ 7 වෙනි ශ්‍රේණියේ 7 වෙනි පාඩම. 7 වෙනි ශ්‍රේණියේ 7 වෙනි පාඩම අපි බලමු මොකක්ද කියලා. ඒ පාඩමේදී අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්නට තියෙනවා. 7 ශ්‍රේණි 7 වෙනි පාඩම අපි හරියපුරු දහම් පාසල තුලින් අවධානයට යොමු කරමින් අද දවසේදී සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. ඉතින් පාඩමේ මාතෘකාව තමයි 7 වන පාඩම දස අකුසල් ඵල අසන්න. දස අකුසල් දස අකුසල් ඵල අසන්න කියන පාඩම දස අකුසල කර්ම සිදු කිරීම නිසා ඇතිවෙන්නා වූ විපාක ගැන තමයි ලබන්නට සිදුවෙන විපාක ගැන තමයි මේ පාඩමෙන් අපිට කියලා දෙන්නේ. ඉතින් මේ සඳහා ලෝවර සංග්‍රහයේ කොටසක් කවි කිහිපයක් තමයි යොදාගන්නේ. දස අකුසල් ඵල අසන්න. දස අකුසල් ඵල අසන්න කියන මාතෘකාව අපි බලමු. මේ මාතෘකාව යටතේ තියෙන විස්තර මොනවද කියලා සාකච්ඡා කරමු. ඒ වගේම කවි පන්තියත් අපි අධ්‍යයනය කරමු. දුවේ පුතේ අකුසල කර්ම 10ක් තියෙනවා. ඒ අකුසල කර්ම 10 සිද්ධ කළාට පස්සේ ලැබෙන්නා වූ විපාක ගැන අත්විඳින්නට සිද්ධ වෙන විපාක ගැන තමයි මේ පාඩමේදී අපිට කියලා තියෙන්නේ. ලක්දිව සාහිත්‍ය ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර යුගයයි. සාහිත්‍ය යුගයන් ගත්තට පස්සේ ස්වර්ණමය වැදගත්ම යුගයේ විදිහට සැලකෙන්නේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර යුගය. එහෙම වෙන්නේ මොකක් නිසාද? එතෙක් නිර්මාණය නොවූ විශේෂාංග සාහිත්‍යයට එකතු වෙමින් සාහිත්‍ය පෝෂණය වීම කෝට්ටේ යුගයේ කෝට්ටේ ජයවර්ධනපුර යුගයේ සිද්ධ වුණා. ඉතින් ඒ එකතු වෙච්ච විශේෂාංග අතර සාහිත්‍යාංග අතර වැදගත්ම වෙන විශේෂ අංගයක් තමයි උපදේශකාව්‍ය කියලා කියන්නේ. උපදේශකාව්‍ය එකතු වෙනවා කෝට්ටේ යුගයේදී සිංහල බෞද්ධ සාහිත්‍යයට. සිංහල සාහිත්‍යයට එකතු වෙච්ච විශේෂම අංගයක් තමයි උපදේශකාව්‍ය කියලා කියන්නේ. උපදේශකාව්‍ය අතර ලෝවර සංග්‍රහවට හිමි වෙන්නේ ඊටමත් සුවිශේෂිත තැනක්. විශේෂම තැනක් හම්බ වෙනවා ලෝවඩ සංග්‍රහවට. පද්‍ය 140 පද්‍ය 140යි. පද්‍ය 140කින් යුක්ත වෙච්ච මේ ලෝවඩ සංග්‍රහයේ පද්‍ය වලින් අපිට විවිධ විදිහේ උපදේශ ලබා දෙනවා. විවිධ විදිහේ උපදේශ ලබා දෙන ග්‍රන්ථයක් උපදේශ කාව්‍යයක් තමයි කෝට්ටේ සාහිත්‍ය යුගයට අයිති කෘතියක් තමයි දුවේ පුතේ මේ ලෝවඩ සංග්‍රහව කියලා කියන්නේ. ලෝවඩ සංග්‍රහවේ කවි කීයක් තියෙනවද එතකොට? 140ක් තියෙනවා. කවි 140කින් ලබා දෙන විශාල උපදේශ රාශියක් තමයි ලෝවඩ සංග්‍රහව තුළ අපිට දක්නට ලැබෙන්නේ. වීදාගම මහා වෙහෙරෙහි අධිපති මහා නෙත් පාමුල වීදාගම මෛත්‍රේය සංඝරාජයන් වහන්සේ තමයි මේ ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ. වීදාගම මහා වෙහෙරෙහි අධිපති මහා නෙත් පාමුල වීදාගම මෛත්‍රේය සංඝරාජයන් වහන්සේ තමයි මෙම ග්‍රන්ථය උපදේශ කාව්‍ය රචනා කරලා තියෙන්නේ. පද්‍ය 140කින් යුක්ත උපදේශ කාව්‍යයක් වන කෝට්ටේ සාහිත්‍ය යුගයට අයිති ලෝවඩ සංග්‍රහව රචනා කරන්නේ වීදාගම මහා වෙහෙරෙහි අධිපති මහනෙත් පාමුල වීදාගම මෛත්‍රී
මහා මෛත්‍රී හාමුදුරුවන් වහන්සේ. ඒ වගේම තමයි තවත් විශේෂ කරුණක් මෙතනදී කියනවා සද්ධම්මෝපායනය ඒ වගේම ධම්මපදය. ධම්මපදය සහ සද්ධම්මෝපායනය ආදී ධර්ම ග්‍රන්ථ ඇසුරෙන් ලියවුණු මෙම කෘතියේ සරල බසය. බස සරලය සරල බසක් තියෙනවා. ධම්මපදය සහ සද්ධම්මෝපායනය කියන ග්‍රන්ථ ධම්මපදය උපදේශ රැසක්ම පවතින බුදු දහමේ ගැන්වීම් රැසක් අන්තර්ගත වෙනවා. ඒ ධම්මපදයත් ඒ වගේම සද්ධම්මෝපායනය කියන ධර්ම ග්‍රන්ථයත් කියන ධර්ම ග්‍රන්ථ දෙක තමයි ලෝවැඩ සංගරාව රචනා කිරීමේදී උපයෝගී කරගෙන තියෙන්නේ පාවිච්චි කරලා තියෙන්නේ. ලෝවැඩ සංගරාවෙන් කරනුයේ අකුසලින් දුරුව කුසල් වැඩීමට උපදෙස් දීමය. ලෝවැඩ සංගරාවෙන් මොකක්ද කරන්නේ? අකුසල් වලින් දුරුවීම සහ කුසල් දහම්වල නිරත වීමට උපදෙස් දෙන එක. අකුසලවල විපාකයේ කොයිතරම්ද කියන එක ගැන පැහැදිලි කිරීමක් අපිට දකින්න පුළුවන් ලෝවැඩ සංගරාවේදී. ඒ වගේම මෙම කෘතිය හෙළදිව වැසියන්ගේ ගුණ නැන වඩවන ඔවුන්ට දියුණුවේ මඟ පෙන්වන සිත්කලු හෙළබසින් කවියට නගා කළ ධර්ම සංග්‍රහයකි කියලා සඳහන් කරනවා. මේක ඉතාමත් වැදගත් වෙන වටින ග්‍රන්ථයක්. මෙම කෘතිය හෙළදිව වැසියන්ගේ ගුණ නැන ගුණවත්කම් නැනවත්කම් වැඩි දියුණු කරන්නට හේතු වෙනවා වගේම ඒ වගේම දියුණුවීම සඳහා මඟ පෙන්වන සිංහල භාෂාවෙන් කවියට නගන ලද ධර්ම සංග්‍රහයක් තමයි ලෝවැඩ සංගරාව කියලා කියන්නේ. ඒ වගේ වටින ග්‍රන්ථයක්. රන් රිදී මුතු මැණික් වැනි වස්තුන්ගෙන් පිරුණු ගබඩාවක් හිමිකරුවන්ට හිතසුව සලසන්නාසේ ලෝවැඩ සංගරාව දුසිරිතෙන් සුසිරිතට අකුසලයෙන් කුසලයටත් ලෝවැසියන් යොමු කරයි. මොකක්ද කියන්නේ? රන් රිදී මුතු මැණික් වැනි වස්තුන්ගෙන් පිරුණු ගබඩාවක් හිමිකරුවන්ට හිතසුව සලසන්නාසේ රන් රිදී මුතු කහවණු ආදී තියෙන ගබඩාවකින් ඒක අයිතිකාරයන්ට ගොඩක් හිත සුව සලසනවා. කියන්නේ රන් රිදී මුතු කහවණු ආදීන් ඕනෑම දෙයක් පරිහරණය කරලා Tamanට යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් උදා කරලා දෙනවා. ඒ වගේ ලෝවැඩ සංගරාව දුසිරිතෙන් සුසිරිත් වලට දුසිරිත් වලින් සුසිරිත් වලට යොමු වෙලා අකුසල් වලින් කුසල් වලට යොමු වෙලා පුද්ගලයාට යහපත් වීම සඳහා වටිනා අගනා මුතුමැණික් ඔවා එහෙම නැත්නම් අවවාද ලබා දෙන වටින ධර්ම සංග්‍රහයක් ධර්ම කෘතියක් විදිහට සලකන්න පුළුවන්කම තියෙනවා. සෑමටම එකසේ ප්‍රයෝජන ගත හැකි ලෝවැඩ සංගරාවේ ඇතුළත් දස අකුසල් විස්තර වන පැදිපෙළ තාලයට අනුව ගායනා කරමින් එහි අදහස් විමසා බලමු. ලෝවැඩ සංගරාවේ තියෙන විශේෂ ඉගැන්වීමක් තමයි දස අකුසල් ගැන කියවෙන කවි. අන්නේ කවි ටික තමයි අපි මෙතනදී අවධානයට යොමු කරන්නේ. අපි බලමු දස අකුසල් ගැන කියවෙන ලෝවැඩ සංගරාවේ සඳහන් වෙන කවි වලින් ලබා දෙන උපදෙස් මොනවද කියලා. ඉතින් දුවේ පුතේ අපි එක එක කවිය ලස්සනට ගායනා කරමින් ඒ කවි වලින් කියලා දෙන පණිවිඩ ඒ කවිවල අර්ථ මොනවද කියලත් අවධානයට යොමු කර ගනිමු. ප්‍රාණඝාත අකුසලයේ විපාක ගැන තමයි පළවෙනියට. දස අකුසල් වලින් පළවෙනි අකුසල කර්මය තමයි ප්‍රාණඝාතය. පරපණ නැසීම. සතුන් මැරීම කියන එක. ඒ ගැන මෙන්න මෙහෙමයි ලෝවැඩ සංගරාවේ විදාගම මෛත්‍රී හාමුදුරුවෝ සඳහන් කරලා තියෙන්නේ. බුදු බණ අසමින් සිත සත පායේ කුරුපනකම් ඇරපියේ පායේ පරපන නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ. බුදුබණ අසමින් සිත සතපායේ. මොකක්ද කියන්නේ? බුදුබණ අසමින් සිත සතපායේ. බුදුබණ අසා සිත සතුටු කරගෙන අයහපත් වැඩ අත්හරින්න. බුදුබණ අසමින් සිත සතපායේ.
බුදුබණ අහලා බුදුරජාණන් වහන්සේගේ බණ අහලා සිත සතපවා ගන්න. සිතෙහි අකුසලයන් ක්‍රියාත්මක වීම, ද්වේෂය ආදී අකුසලයන් ක්‍රියාත්මක වීමෙන් දුරු වෙන්න සිත සංසුන් කරගන්න. කුරුපනකම් මැරපිය ඒ පායේ කුමන ආකාරයෙන් නමුත් පරපණ නැසුවොත් සතර අපායෙහි අපමණ දුක් විඳීමට සිදුවේ. කුරුපනකම් හැරපිය ඒ පායේ. ඉතින් කුමන ආකාරයෙන් හෝ කුරුපනකම් මැරපිය ඒ පායේ පරපණ නැසුවොත් කවර උපායේ මොන විදිහෙන් හෝ පරපණ නැසුවොත් කියලා හෝ තමන් විසින්ම හෝ තමන් කවුරු හරි අනුබල දුන්නට පස්සේ හෝ තමාටම හිතිලා හෝ පරපණ නැසුවොත් අපාමන දුක් දෙයි සතර අපායේ නරක තිරිසං ප්‍රේත අසුර කියන සතර අපායේ වැටෙමින් දුක් විඳින්නට සිද්ධ වෙනවා කියලායි කියන්නේ. බුදුබණ අසමින් සිත සතපායේ කුරුපනකම් මැරපියේ පායේ. බුදුබණ අසමින් සිත සනසා ගන්න, නරක වූ නපුරු වූ සිතුවිලි වලින් සිත නිදහස් කරගන්න. කුමන ආකාරයෙන් හෝ කුමන උපායකින් හෝ පරපණ නැසුවේ නම් පරපණ නැසුවොත් අපමණ දුක් දෙයි සතර අපායේ අපාමන අප්‍රමාණ වූ දුක් විඳින්නට සතර අපාගාමීව දුක් විඳින්නට සිද්ධ වෙනවා කියලායි කියන්නේ. බුදුබණ අසමින් සිත සතපායේ කුරුපනකම් ඇරපිය ඒ පායේ පරපණ නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ. ඒ විදිහට අපි කවි නිතරම කියලා මේවා පාඩම් කරගන්නටත් ඕන. ඊළඟට තවත් කවියක් තියෙනවා. බලයෙන් වත් කිසියම් සොර සිතකින් සියතින් වත් දැන් වූ උපදෙසකින් පරසන්තක දේය ගත සොර කමකින් නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්. බලයෙන්වත් කිසියම් සොර සිතකින් බලෙන් අරගැනීමක් හෝ එහෙම නැත්නම් හොර සිතින් අරගැනීමක් හෝ සියතින්වත් දැන් වූ උපදෙසකින් තමන්ගේ අතින්ම ගැනීම හෝ සොරකම් කිරීමට අනුබලදීම පරසන්තක දේ ගත සොරකමකින් අනුන් සතු දෙයක් සොරකමක් විදිහට අනුන් සතු දෙයක් ගත්තොත් නිරයෙන් නිරයට පැමිණෙයි එතකින් නිරයෙන් නිරයට මහා නරකයෙන් නරකයට ගමන් කරන්නට සිද්ධ වෙනවා කියලා ඒ කවියෙන් කියන්නේ. බලයෙන්වත් කිසියම් සොර සිතකින් බලෙන් අරගැනීමක් හෝ එහෙම නැත්නම් සොර සිතින් අරගැනීමක් හෝ තමන්ගේ අතින් අරගැනීම හෝ සොරකම් කිරීමට උපදෙස් දීම හෝ පරසන්තක දෙයක් ගත්තොත් සොර සිතින් නිරයෙන් නිරයට පැමිණීමට සිදු වෙනවා කියන අදහස තමයි ඒ කවියේ කියන්නේ. අපි ආයෙත් කියමු කවිය. බලයෙන්වත් කිසියම් සොර සිතකින් සියතින්වත් දැන් වූ උපදෙසකින් පරසන්තක දේය ගත සොර කමකින් නිරයෙන් නිරයට පැමිණෙයි එතෙකින්. ඒ අදත් අදාන් හෙවත් සොරකම් කිරීමෙහි ආදීනව ගැන ලෝවඩ සංකරාවේ සඳහන් වෙන කවිය. එහෙමනම් දෙවැනි අකුසල කර්මය මොකක්ද? සොරකම් කිරීම, අන්සතු දේ ගැනීම. පළවෙනි අකුසල කර්මය ප්‍රාණඝාතය, දෙවැනි අකුසල කර්මය අදත්තාදානී හෙවත් අන්සතු දේ පැහැර ගැනීම. ඊළඟට පරදාර සේවනය හෙවත් අන් අඹුවන් අන් ස්වාමිවරු කරා යෑම, එහෙම නැත්නම් වැරදි ලෙස කාම සේවනයෙහි යෙදීම නිසා ලැබෙන ඵල විපාක ගැන තමයි මේ කවියෙන් කියවෙන්නේ.
අසුකොට ගත නොතබති ආධාරය වදකොට මැරුවත් නැත ඒ විචාරය ලඝුකොට නොසිතා වූ පව් පරදාරය නිරයට ඇදගෙන යන එම පාරය අසුකොට ගත නොතබති ආධාරය පරදාර සේවනය කරන තැනැත්තා අල්ලාගත්තෝතින් නිදහස් විය නොහැකිය. පරදාර සේවනයෙහි යෙදෙන කෙනෙක් කාගේ හරි අතට අසුනොත් එහෙම ඔහුට බේරුමක් නැහැ. වදකොට මැරුවත් නැත එවිචාරය. වදදී මරා දැමුවත් ඒ ගැන අසන්නට කෙනෙක් නැත. වදදීලා මැරුවත් ඒ ගැන කිසිම කෙනෙක් අහන්නේ නැහැ. ලඝුකොට නොසිතව් පව් පරදාරය නිරයට ඇදගෙන යන්නේම පාරය. ලඝුකොට නොසිතව් පරදාර සේවනයෙහි විපාකය පුංචි දෙයක් කියලා හිතන්නට එපා. නිරයට ඇදගෙන යන්නේම පාරය නිරයටත් ඇදගෙන යන්නේ පරදාර සේවනයේ නිසා නිරයටත් ඇදගෙන යන්නට පුළුවන්කම තියෙනවා කියලයි ඒ කවියෙන් කියන්නේ. අසුකොට ගත නොතබති ආධාරය වදකොට මැරුවත් නැත එවිචාරය ලඝුකොට නොසිතා වූ පව් පරදාරය නිරයට ඇදගෙන යන එම පාරය. ඊළඟ කවියට අපි අවධානය යොමු කරමු. ඊළඟ අකුසල කර්මය මුසාවාද අකුසල කර්මය. අසවා මකියන බස් අරතරයේ මුසවා බස් කීවොත් එක මුරයේ වසවා දෙව්ලොව යනමංතරයේ පැසවා මිසනාරී ගොස් නිරයේ අසවා මකියන බස් ආරතරයේ මුසවා බස් කීවොත් එක මුරයේ වසවා දෙව්ලොව යන මන්තරයේ පැසවා මිසනාරී ගොස් නිරයේ. මා කියන මේ බස් හොඳින් අසන්න. අසවා මා කියන බස් අර තරයේ තරයේ අහගන්න. දැඩි විදිහට අහගන්න. එක වතාවක් බොරුවක් කිවහොත් එයින් දෙව්ලොව යන මාවත වැසේ. මුසවා බස් කීවොත් එක මුරයේ එක වතාවක් හෝ මුසා බස් කිව්වොත් එක බොරුවක් හෝ කිව්වොත් වසවා දෙව්ලොව යන මන්තරයේ මොකක්ද කියන්නේ? දෙව්ලොව යන මාවත වැසේ. වසවා කියලා කියන්නේ වැසෙනවා කියන එක. දිව්‍ය ලෝකේ යන්න තියෙන අවස්ථාව මගහැරිලා යනවා. පැසවා මිසනාරී ගොස් නිරයේ නිරයගාමී වෙලා පැහීමට විපාක විඳිමින් පැහි ඉන්නට සිදුවීම වළක්වන්නට විදිහක් නැහැ. වළක්වන්න විදිහක් නැහැ කියන එක තමයි වළකින්නේ නැහැ කියන එක තමයි ඒකේ අදහස. මම කියන වචනේ බසේ අර්ථය හොඳින් හිතන්න. මොකක්ද? මුසවා බස් කීවොත් එකම එක බොරුවක් හෝ කිව්වොත් වසවා දෙව්ලොව යන මන්තරයේ දෙව්ලොව යන මාර්ගයේ වැසෙනවා. නිරේ ගොස් පැසීමට සිදුවෙනවා කියලායි කියන්නේ. අසවා මකියන බස් ආරතරයේ මුසවා බස් කීවොත් එක මුරයේ වසවා දෙව්ලොව යන මන්තරයේ පැසවා මිස නාරී ගොස් නිරයේ. ඒ
මුසාව එහෙම නැත්නම් බොරු කීම කියන අකුසල කර්මයේ විපාකය. ඊළඟට හිස් වචන කීමෙහි විපාක ගැන කියවෙන්නේ පල දේන පිං පව්පිං දෙක නොබලාමි පවසන බස් උරසක් මාලාමි බිඳුවන බස් වැඩ නැති කේලාමි මතුවන දුක් නොදැනෙන වේලාමි පලදෙන පින් පව් දෙක නොබලාමේ පලදෙන්නා වූ පින් පව් දෙක නොසලකා හැර පවසන බස් උරසක් මාලාමේ මොකක්ද කියන්නේ උරචක්‍ර මාලාවක් වැනි වේ. උරචක්‍ර මාලාවක් කියලා කියන්නේ අපේ ගෙලට අපේ බෙල්ලට වැටෙනවා චක්‍රයක් වගේ එකක්. ඒක තියුණු ආයුධයක්. ඒකින් කැපෙනවා. ඒක ඉතාමත් වේගෙන් කරකිනවා. කොයි වෙලේ තැවරුණත් ඒකින් කැපිලා යන්න පුළුවන්. අන්න ඒ විදිහේ උරචක්‍ර මාලාවක් වැටෙනවා. ඔවුන් නොවුන් බිඳුවන බස් කේලම්ය කේලම් කීමෙන් මතු සිදුවන දුක් මේ කල්හි නොදැනේ. බිඳුවන බස් වැඩ නැති කේලාමේ බිඳුවන බස් කේලම් මතුවන දුක් නොදැනෙන වේලාමේ නොදැනෙන්ට පුළුවන්. නොදැනේ කියලා කියන්නේ දුක් මේ කල්හි නොදැනේ. බිඳුවන බස් කේලම් හිස් වචන බොරු ඒ විදිහට නරක වචන එහෙම නැත්නම් කේලම් බිඳුවන වචන කේලම් පිසුණු බස් කියලා කියන්නේ කේලම් බිඳුවන බස් කියලා මතක තියාගන්න. ඒවා කියනකොට මේ වෙලාවේදී ඒකේ විපාක ලැබෙයි කියලා අපිට හිතෙන්නේ නැහැ. හැබැයි පළදෙන පින්පව් දෙක නොබලා මේ පින්පව් දෙක නොබලා කරාට පස්සේ උරචක්‍ර මාලාවක් වගේ උරචක්‍ර මාලාවකට හසු වෙනවා. ඒ උරචක්‍ර මාලාවට හසු වෙලා අපිට නොඑක ආකාරයේ විපාක ලබා ගන්නට සිද්ධ වෙනවා කියන එක තමයි මේ කවියෙන් කියන්නේ. පළදෙන පව් පින් දෙක නොබලා මේ පවසන බස් උරසක් මාලාමේ බිඳුවන බස් වැඩ නැති කේලාමේ මතුවන දුක් නොදැනෙන වේලාමේ. මෙතනදී කියන්නේ බිඳුවන බස් එහෙම නැත්නම් කේලම් කීමෙන් ලැබෙන්නා වූ විපාකය ගැන තමයි කියන්නේ. ගිනිගෙන දිලිසෙන කරෙහි පැලඳි කර කපාගෙන බසින තියුණු මුවහත් ඇති ආයුධ විශේෂයක් තමයි උරසක් මාලාව කියලා කියන්නේ. මේ මුළු සිරුරම වෙනසීමට සමත් වේ. සමගිය සහමුලින්ම වනසන බැවින් කේලම් උරසක් මාලාවක් බඳුය කියලා කියනවා. ඉතින් උරසක් මාලාවක් උරචක්‍ර මාලාවක් වගේ කේලම් බස් හැම දිනාවම විනාශයට පත් කරන්නට පුළුවන් බිඳුවන බස්. ඉතින් ඒ නිසා ඒ බිඳුවන බස් වලින් වැළකී සිටිය යුතුයි කියලායි කියන්නේ. පල දේන පිං පාව් දෙක නොබලාමේ පල දේන පව් පින් දෙක නොබලාමේ පවසන බස් උරසක් මාලාමේ බිඳුවන බස් වැඩ නැති කේලාමේ මතුවන දුක් නොදැනෙන වේලාමේ. කේලම් කීමෙහි ආදීනව තමයි ඒ විදිහට ඒ කවියෙන් විස්තර උනේ. ඊළඟට පරුස වචන කීමෙහි ආදීනව ගැන කියවන කවිය ඇවිස නොකිය බාස් කනට යවුල් ලෙස සිත සාතෝ සිංකිය කිය තොත් පිය බාස පරුසතෙපුල් බිනුවානම් මහදොස එවෙස නොයයි පාරලොව
දුක් දීමිස ඇවිස නොකිය බස් කනට යවුල් ලෙස සිතට තරහක් ගෙන කනට යවුල් වැනි වූ පරුස වචන නොකියන්න. ඇවිස නොකිය බස් ඇවිස ඇවිස්සිලා කේන්ති අරගෙන කියන්න එපාලු යවුල් වගේ යවුල් වැනි බස් කියන්නට එපා කියලා කියන්න. සිත සතොසින් කිය තොස් පිය බස්ස. සිත සතොසින් කියතොත් පිය බස. සිත සන්තෝසයෙන් ප්‍රිය වූ වචන කියනවා නම්. පරුස තෙපුල් බිනුවා නම් මහදොස. පරුස බස් කියනවා නම් ඒක මහා දෝෂයක්. එවිස නොයයි පරලොව දුක්දීමිස එහි විපාකය පරලොව දුක්දී මිසක් පරලෝ දුක් ගෙන දීමිස එහි විපාකය සංසිඳෙන්නේ නැහැ කියලායි කියන්නේ. සිතට තරහ අරගෙන බස් කියන්නට එපා යවුල් වැනි බස් කියන්නට එපා සිත සතුසින් ප්‍රිය තෙපුල් කියන්න පරුස තෙපුල් බිනුවා නම් මහදොස පරුස වචන කියනව නම් මහා දෝෂයක් එවිස නොයයි පරලොව දුක්දී මිස එහි විපාකයේ පරලොවදී අනිවාර්යයෙන්ම විපාක දෙනවා කියලයි සඳහන් කරන්නේ. යවුල් කියලා මෙතනදී කියන්නේ උල් වගේ කියන අදහස තමයි මෙතනදී අපිට ගන්නට වෙන්නේ. උල් වගේ. ඇවිස නොකිය බස් කනට යවුල් ලෙස කනට අනින උල් වගේ. කනට උල්වලින් අනිනවා වගේ අපි කියන නරක වචන. එහෙම නැත්නම් නරක නපුරු වචන කියනකොට ඒක අහගෙන ඉන්න අයට කන් දෙකට උල්වලින් අනිනවා වගේ. අන්න ඒක තමයි යවුල් කියලා මෙතන කියන්නේ. එහෙනම් ඇවිස්සලා කේන්ති අරගෙන කනට අනිනවා වගේ නරක වචන කියන්නට එපා. සිත සතුසින් පස් කියන්න ප්‍රිය තෙපුල් කියන්න පරුස තෙපුල් කිව්වොත් පරුස වචන කිව්වොත් ඒක ලොකු දෝෂයක්. එහි විපාකය අනිවාර්යයෙන්ම පරලොවදී දුක් ලබාදී මිස අපිට මගහැර සිටින්නට බැහැ කියන අදහස තමයි ඒ කවියෙන් කියන්නේ. ඇවිස නොකිය බස් කනට යවුල් ලෙස සිත සතොසින් කියතොත් පිය බස පරුස තෙපුල් බිනුවා නම් මහදොස එවිස නොයයි පරලොව දුක් දීමිස. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ කවිය සම්පප්පලාපා අකුසලයේ විභාග. පෙර සිට වියතුන් නොකියා වැලකී දෙලොවට වැඩ නැති බස් අකුසලකී කෙලියට වත්හේ වැඩ නැති බසෙකි නිරයට වැද යන රජ මහවතකී. පෙරසිට වියතුන් නොකියා වැලකි. ඉස්සර කාලේ ඉඳලම වියත් මිනිසුන් විසින් වියතුන් විසින් නොකියා වැලකී සිටියා වූ දෙලොවට වැඩ නැති බස් අකුසලකි. මෙලොවටත් පරලොවටත් වැඩ නැති බස් අකුසල්. හිස් වචන. කෙලියටවත් ඒ වැඩ නැති බසකි. කෙලියකටවත් විහිළුවකටවත් ඒවා නොකිය යුතුයි. සෙල්ලමට හෝ කිව් ඒ වැඩ නැති බස් නිරයට ඇදගෙන යන රජ මාවතකි. නිරයට වැද යන රජ මහවතකි. නිරයට අපිව අරගෙන යන රජ මාවතක්. ලොකු හොඳ මාර්ගයක් තමයි මාවතක් තමයි
කෙලියට හෝ විහිළුවට හෝ හිස් වචන කීම. ඒ නිසා මෙලොවටත් පරලොවටත් වැඩක් වෙන්නේ නැති අනර්ථවත් වූ දේවල් කීම අපිව නිරයට ඇදගෙන යෑම සඳහා හේතුවක් වෙනවා කියලයි ඒ කවියෙන් කියා දෙන්නේ. පෙර සිට වියතුන් නොකියා වැලකී දෙලොවට වැඩ නැති බස් අකුසලකී කෙලියට වත්ඒ වැඩ නැති බසකී නිරයට වැද යන රජමහාවතකී. ඊළඟට අවිද්‍යා කුසලයේ විපාකය සිතින් වෙන කුසල කර්ම ගැන තමයි දැන් කවියෙන් අපි ඉගෙන ගන්නේ. අවිද්‍යා අන්සතු සැපතක් දැක දාල ලොබිනේ උන්ට නොවීමට වේවායි සිතිනේ මන් කල ඒ සිත අටගත් පවිනේ උන්මතු නිරයේ දුක්මයි විඳිනේ. අන්සතු සැපතක් දැක දල ලොබිනේ. වෙනත් කෙනෙක්ගේ සැපතක් දැකලා දල ලොබිනේ දැඩි ලෝභය ඇති කරගෙන. දල කියලා කියන්නේ දැඩි කියන එක. උන්ට නොවීමට වේවයි සිතිනේ. උන්ට නැතිව ඒ අයට නැතිව මට තිබුණා නම් කියලා හිතලා. මන් කල ඒ සිත අටගත් පවිනේ මට හිමි වේවයි සිතුයේ නම් ඒ ලෝභී සිතෙන් හටගත් පවින්. මන් කල ඒ සිත අටගත් පවිනේ මන් කල හිතින් හිතලා ඒ සිද්ධ කරගත්තා වූ මන් කල කියලා කියන්නේ සිතින් කරපු ඒ සිත අටගත් පවිනේ. සිතින් කරපේ අකුසලයේ විපාකය නිසා උන් මතු නිරයේ දුක්මයි විඳිනේ. උන් මතු නිරයට පත්වෙලා දුක් විඳීමට පත්වෙනවා දුකට පත්වෙනවා කියලායි කියන්නේ. අන්සතු සැපතක් දැක දැඩි ලෝභය ඇති කරගෙන උන්ට නොවී මට තිබුණා නම් මට ලැබුණා නම් කියලා හිතනවා නම් හිතුවා නම් හිතින් සිදු කරන්නට යෙදුණු ඒ පවේ විපාකය නිසා උන් මතු නිරේ දුක් විඳීමට පත්වෙනවා කියලායි කවියෙන් කියන්නේ. අන්සතු සැපතක් දැක දාල ලොබිනේ උන්ට නොවී මට වේවායි සිතිනේ මන් කල ඒ සිත අටගත් පවිනේ උන්මතු නිරයේ දුක්මයි විඳිනේ. හොඳයි ඊළඟට ව්‍යාපාද කුසලයේ විපාකය ගැන කියවෙන කවියයි අපි ඉගෙන ගන්නේ. රිසිනු දන හාට කරවා දේයා නසිවායි යන සිත පෑවාදේයා බසිනා නිරයට ඒ පාදේයා කිසි කාලෙකත් ඒ පාදේයා රිසිනු දනහට කරවාදේයා නසිවයි යන සිත පෑවාදේයා බසිනා නිරයට ඒ පාදේයා කිසි කලෙකත් ඒ පාදේයා. තමන් කැමති ජනයාට ක්‍රෝධ කොට ඔවුන් විනාශ වේවායි සිතීම ව්‍යාපාදයයි. රිසිනු දනහට කරවාදේයා ව්‍යාපාද කරලා ක්‍රෝධ කරලා නසිවයි යන සිත පෑවාදේයා නැසේවා කියලා ක්‍රෝධ කරනවා. ව්‍යාපාදය ඇති කරගන්නවා. බසිනා නිරයට ඒ පාදේයා ඒ අකුසල කර්මය නිසා නිරයට වැටෙනවා.
කිසි කලකත් ඒ පාදේයා එබැවින් එය කිසි කලකවත් නොකළ යුතුය. රිසිනූ දනහට කරවාදේයා තමන් අකමැති අයට. රිසිනූ කියල කියන්නේ තමන් කැමති නැති කියන එක. රිසිනූ දනහට තමන් කැමති නැති සත්වයින්ට තමන් කැමති නැති අයට කරවාදේයා ක්‍රෝධ කරලා. නසිවයි යනසිත පෑවාදේයා නැසේවා කියලා හිතුවොත් ප්‍රාර්ථනා කළොත්. බසිනා නිරයට ඒ පාදේයා ඒ බසින් ඒ අකුසල කර්මයේ නිසා කිසි කලෙකත් ඒ පාදේයා එය කිසි කලකවත් නොකළ යුතු දෙයක්. කිසිම දවසක අනිත් අය නැසේවා වෙනසේවා විනාසවේවා කියල ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ප්‍රාර්ථනා නොකළ යුතුයි. එසේ කරන්නේ නම් නිරේගාමී කෙනෙක් බවට අපිට පත්වෙන්නට සිද්ධ වෙනවා කියන එක තමයි කවියෙන් කියන්නේ. රිසිනු දනහට කරවාදේයා නසිවයි යන සිත පෑවාදේයා බසිනා නිරයට ඒ පාදේයා කිසි කලෙකත් ඒ පාදේයා. ඊළඟට මිච්ඡාදිට්ඨි අකුසලයේ විපාකය මිත්‍යා දෘෂ්ටියෙහි විපාකය. නිවනට මඟ මේ යයි මුනි කියම් දහමට වෙන් වූ දෙසටක් සමයම් සරිකොට ගත් සිත වෙයි මිස දිටුයම් සසරට බිජුවට මැයි ඒ සමයම්. නිවනට මග මේ යයිකී මුනි කීයම් දහමට වෙන් වූ දෙසටක් සමයම්. බුදුරජාණන් වහන්සේ නිවනට මාර්ගයේ මෙන්න මේකයි කියලා දේශනා කරලා තියෙද්දි දේශනා කරපු දහමට වෙන් වූ දහමට වෙන් වූ දහමින් වෙන් වූ දහමින් දුරුවෙච්ච දෙසටක් සමයම්. දෙසටක් වූ මිත්‍යා දෘෂ්ටි සරිකොට ගත් සිත වෙයි මිස දිටුයම්. ඒක තමයි නිවැරදි කියලා ගත්ත කෙනාගේ හිතේ මිත්‍යා දෘෂ්ටි හටගන්නවා. සසරට බිජුවට මැයි ඒ සමයම්. ඒ සියලුම ආගමික ගැන්වීම් මිත්‍යා දෘෂ්ටි සසරට හේතුවක් වෙනවා. සසරට ඇද බැඳ තබන්නට හේතුවක් වෙනවා. සසර ඉපදමින් මැරමින් ගමන් කරන්නට හේතුවක් වෙනවා කියන එක තමයි ඒ කවියේ අදහස. නිවනට මඟ මේ යැයි මුනි කියම් දහමට වෙන් වූ දෙසටක් සමයම් සරිකොට ගත් සිත වෙයි මිස දිටුයම් සසරට බිජුවාට මැයි ඒ සමයම්. සිත මිසදිටු නම් වේ. ඒ මිසදිටු ආගම් සියල්ල සසර දික් කරන බීජ නම් වේ. ඒ මිත්‍යා දෘෂ්ටික ගැන්වීම් දෙසටක් මිත්‍යා මතවාද සසරට බීජ වෙනවා. සංසාරයේ තුල අපිව ගමන් කරවන්නට අපිව අරගෙන යන්නට බීජ බවට පත් වෙනවා. නිවනට මඟ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සසර බිජුවට දෙසටක් දෘෂ්ටි සසර පැවැත්මට බීජ බවට පත් වෙනවා. බිජුවට මේවා දැක්වූයේ මේ මිසදිටු වලින් මිදෙන තුරු නිවන් දැකීමට බැරි බැවිනි. සසර නම් භවයෙන් භවයේ නැවත නැවත ඉපදීමට හේතු වෙන හින්දා තමයි මිත්‍යා දෘෂ්ටි බිජුවට විදිහට මෙතනදී උපමා කරලා තියෙන්නේ. දෙසටක් සමයම් බුදු සමය පහළ වීමට පෙර ඉන්දියාවේ පැවති ආගම් 62ක් තිබ්බා. මේ සියලුම ආගමික ගැන්වීම් තමයි දෙසටක් සමයම් කියලා සඳහන් කරලා තියෙන්නේ. හොඳයි, ඊළඟට දහම් කරුණු කිහිපයක් තියෙනවා. දස අකුසල් මොනවද කියලා. නරක සිතුවිලි වලින් යුක්තව කරන ක්‍රියා අයහපත් ක්‍රියා වෙනවා. තමාට සහ අනුන්ට
අහිතකර ඒවායින් අයහපත් ප්‍රතිඵල ලැබෙනවා. ගවයා පසුපස යන ගැල් රෝදයක් වගේ අකුසල විපාක දුක් ගෙන දෙමින් තමා පිටුපස ගමන් කරන බව චක්කන්ව වහතෝ පදන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බව ධම්මපදයේ සඳහන් වෙනවා. සිත, කය, වචනය යන තිදොරින් සිදු කෙරෙන අකුසල ක්‍රියා 10ක් වේ. ඒවා මෙසේ වෙන් කර දැක්විය හැකිය. හිත, කය, වචනය කියන දොරටු 3ක් තියෙනවා. ඒ දොරටු 3න් තමයි අපි මේ කතා කරපු අකුසල කර්ම 10 සිද්ධ වෙන්නේ. ඒ අකුසල කර්ම 10 පළවෙනි අකුසල කර්මය ප්‍රාණඝාතය, ජීවිත විනාශ කිරීම, කයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක්. අදින්නා දානයේ හෙවත් නුදුන් දේ ගැනීම එයත් කයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක්. කාම මිත්‍යාචාරය, කාමයේ වරදව හැසිරීම එයත් කයෙන් සිද්ධ වෙන අකුසල කර්මයක්. එහෙනම් කයෙන් සිද්ධ වෙන අකුසල කර්ම 10 තුල 3ක් තියෙනවා. ඊළඟට වචනයෙන් කරන අකුසල කර්ම 4ක් තියෙනවා. මුසාවාදය, බොරු කීම, පිසුනා වාචය හෙවත් කේලම් කීම, පරුසා වාචාව හෙවත් පරුස වචන කීම, සම්පප්පලාපා හෙවත් හිස් වචන කීම කියන වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම 4. අනිවාර්යෙන් මේවා හොඳින් මතක තියාගන්න. සිතෙන් සිද්ධ වෙන අකුසල කර්ම අවිද්‍යාව, දැඩි ලෝභකම, ව්‍යාපාදය, තරහව, මිච්ඡා දිට්ඨිය, වැරදි දැකීම කියන අකුසල 10 තමයි සිතින් සිද්ධ වෙන අකුසල කර්ම 3ත් ඇතුළුව හිත, කය, වචනය කියන දොරටු 3ෙන් සිද්ධ වෙන අකුසල කර්ම. ආයි වතාවක් අපි බලමු. කයෙන් සිද්ධ වෙන අකුසල ප්‍රාණඝාතය, අදින්නා දානය, කාම මිත්‍යාචාරය, කයෙන් සිද්ධ වෙන අකුසල කර්ම, වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම, මුසාවාදී, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාප, එහෙම නැත්නම් බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. ඊළඟට හිතෙන් සිද්ධ වෙන අකුසල කර්ම දැඩි ලෝභකම, තරහව, වැරදි දැකීම, අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය, මිච්ඡා දිට්ඨි කියලාත් සඳහන් වෙනවා. හොඳයි. ක්‍රියාකාරකමේ කියනවා දස අකුසල් නම් කරන්න කියලා. දස අකුසල් පලසන්න පාඩමට ඇතුළත් කවි පන්ති ඇසුරින් ආදර්ශ පාඨ කීපයක් සකස් කර පන්සල් බිමේ ප්‍රදර්ශනය කරන්නට කියලාත් කියනවා. දහම් පාසල් යනකොට ඔබට ඒවා කරන්නට පුළුවන්. ඒ වගේම දස අකුසල් වලින් වැළකීම සිසු දිවියට වැදගත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්. අපි ඒ ගැන තමයි මෙතෙක් වේලා ඔබට කියා දුන්නේ. ඊළඟට කුසලින් හැඩවුණු පිංබර මිනිසා යන මෙයින් කවියක් නිර්මාණය කරන්න. කුසලින් හැඩවුණු පිංබර මිනිසා කියන මාතෘකාව යටතේ ලස්සන කවියක් ඔබට නිර්මාණය කරන්නට පුළුවන්. වේදාගම මහා මෛත්‍රී හාමුදුරුවන්ගේ කවි 10ක් තමයි අපි ඉගෙන ගත්තේ. ඇසුරු කරගෙන ඔබට ලස්සන කවියක් නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි දුවේ පුතේ, අපි දස අකුසල් ඵල අසන්න කියන 7 ශ්‍රේණියේ 7 වෙනි පාඩම ඇසුරින් කරන ලද සාකච්ඡාව අවසන් කරනවා. ඊළඟ දවසේදී අපි තවත් පාඩමක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හරි අපූර්ව දහම් පාසලේ 7 වෙනි ශ්‍රේණියේ 7 වෙනි පාඩමෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්